අයිබෝන් සියලු දෙනාටම ඉතින් කතා කරන්න හදන්නේ the interpretation of the financial statement පොතේ තියෙන තවත් එක් කොටසක් ගැන. ඉතින් මෙතනදී revenue එක ගැන තමයි කතා කරන්න අදහස් කරන්නේ. එතකොට අපිට බලන්න පුළුවන් වොරන් බෆට් කොහොමද තමන්ගේ කොටසක් ගැනීම වෙනුවෙන් මේ revenue එක නැත්නම් ආදායම කොහොමද සලකා බැලුවේ කියන එක ගැන. ඉතින් ඇත්තටම මේ පොතේ financial statement එකක් බලද්දී බලන්න ඕන කරුණු මූලික කරුණු තුනක් වෙන income statement එක, balance sheet එක, cash flow statement එක තුනම හොඳින් සඳහන් කරලා තියෙනවා විස්තරාත්මකව. ඉතින් එතනදී පළවෙනියටම තියෙන income statement එකේ මුලින්ම තියෙන කොටස තමයි revenue එක කියන්නේ. ඒ කියන්නේ කම්පැනියට කොහොමද ආදායම ලැබුණේ කියන එක ගැන තමයි මේ revenue එකෙන් සඳහන් කරන්නේ. කොච්චර ආදායමක් වාර්ෂිකව කොච්චර ලැබුණාද කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් සපත්තු නිෂ්පාදනය කරන සමාගමක ආදායම ඩොලර් මිලියන 120 නම් වර්ෂයකදී ඒක ඇත්තටම report එකේදී total revenue එක විදිහට සඳහන් වෙන්නේ ඩොලර් මිලියන 120ක් විදිහට. ඉතින් ඇත්තටම අපිට මෙතනින් හරි නිගමනයක් ගන්න බෑ මේකේ තියෙන profit එක ගැන. මොකද profit එකට බලපානවා මේකේ තියෙන expenses. එතකොට total revenue එකෙන් expenses අඩු කරාම තමයි අපිට ගන්න පුළුවන් වෙන profit එක. expenses වලට කියපු වියදම් එතකොට අනෙකුත් සියලුම වියදම් අඩු කරාම තමයි අපිට මෙතන net profit එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වොරන් බෆට් කෙලිම මේ expenses අඩු companies වලට ගොඩක් attractive වෙලා තියෙනවා. මෙතන සඳහන් කරන විදිහට Warren knows that one of the great secret to making more money is spending less money. ඒ කියන්නේ company එක profit එක වැඩි කරගන්න හොඳම ක්‍රමය තමයි expenses අඩු කරගන්න එක. හරි එතකොට අපි කලින් chapter එකේදී chapter 8 එකේදී අපි කතා කරා revenue එක ගැන, ආදායම ගැන. ඉතින් cost of goods sold එකතු කරලා අපිට පුළුවන් මේකේ gross profit එක කොහොමද කියන එක හොයාගන්න. ඉතින් අපි මෙතනදී ඒක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තට මේ cost of goods sold වලට අයිති වෙන්නේ materials වලට ගියපු cost එක, වටිනාකම, වියදම, එතනින් එහාට labor cost එක, එතකොට product එක නිෂ්පාදනය කරන්න ගියපු වියදම, මේ ඔක්කොම එකතු වෙලා තමයි cost of goods sold එක හැදෙන්නේ. ඉතින් එතකොට revenue එකෙන් මේ cost of goods sold එකතු කරාම අපිට gross profit එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ cost of goods sold එක ගැන අපිට කතා කරද්දී මේ පොතේ සඳහන් කරනවා මේකෙන් management එක මේ business එක ගැන කොහොමද හිතන්නේ කියන එක අපිට දැනගන්න පුළුවන්. මේ cost of goods sold එක ගැන අධ්‍යයනය කරාම කොහොමද මේ calculations වෙලා තියෙන්නේ කියන එක බැලුවම අපිට ඇත්තටම ඉතින් annual report එකේදී අපිට මේ ඔක්කොම බලා ගන්න පුළුවන් footnote එකෙන්. ඇත්තටම තවදුරටත් කතා කරද්දී මේකේ උදාහරණයක් විදියට දීලා තිනවා cost of goods sold වලට උදාහරණයක් දීලා තිනවා මේ පොතේ. එතකොට අපි හිතමු ලී බඩු නිෂ්පාදනය කරන සමාගමක වර්ෂයේ මුලදී ඉන්වෙන්ටරි එකේ තියෙන වටිනාකම ඩොලර් මිලියන 7යි කියලා. ඊට පස්සේදී වර්ෂය ඇතුළතදී ඩොලර් මිලියන 5ක් වියදම් වෙනවා මේකේ ඉන්වෙන්ටරි වලට. ඊට පස්සේ අන්තිමේට වර්ෂ අවසානයේදී ගණනය කිරීමේදී ඩොලර් මිලියන 7ක වටිනාකමක් මෙම ඉන්වෙන්ටරි එකේ තියෙනවා කියලා අපි හිතමු. එතකොට cost of goods sold එක මේ period එක ඇතුළත ඩොලර් මිලියන 5යි කියන එක අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද මුලින්ම තිබ්බ 10යි plus 2 ඊට පස්සේ අන්තිමට ඉතුරුනේ 7යි. එතකොට වෙනස ඩොලර් මිලියන 5යි. එතකොට cost of goods sold එක සමාන වෙනවා ඩොලර් මිලියන 5කට. අතර මේ පොතේ ඉදිරියට සඳහන් කරනවා වෙනම අපි මේ cost of goods sold එක නම්බර් එකක් විදිහට අපි ගත්තට මේකෙන් අපිට decision එකක් ගන්න අමාරුයි. ඇත්තටම කම්පැනි එකක් buy කරනවද නැද්ද කියන එක ගැන සඳහන් කරන්න. ඉතින් අපිට මේකට අවශ්‍ය වෙනවා revenue එකෙන් cost of goods sold අඩු කරලා gross profit එක අපිට අවශ්‍ය වෙනවා අපිට decision එකක් හරියටම ගන්න. ඉතින් අපි gross profit එක ගැන ඉදිරි chapter එකේදී කතා කරමු. බොහොම ස්තුතියි රන්දි සිටියාට. Thank you.